ඉසිවර අසපුව විශේෂාංගයෙන් අද දවසේදී අපි කතා බහ කරන්නේ ශ්‍රමණ යෝග පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මල්විගේ මහත්මයා. ආයුබෝවන් සුබ දැසනක්. අපි මේ මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද ශ්‍රමණ යෝගයක් කියන්නේ කියන කාරණාව පිළිබඳව. අපි සාමාන්‍යයෙන් අපේ කේන්දරයකත් මේ වගේ යෝගයක් යෙදලා තියෙනවා නම් ඒක කොයි විදිහටද යෙදලා තියෙන්නේ, මොකද්ද ශ්‍රමණ යෝගයක් කියලා කියන්නේ, ශ්‍රමණ යෝගයක් යෙදුනහම සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතයට කොයි විදිහේ බලපෑමක්ද සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ ටික කතා බහ කරන්න අපි ශ්‍රමණ යෝගයක් කියන එක මුලින්ම අඳුනගෙනමු. ප්‍රශාන්ත් මහත්මයා අපි ගැන කතා කරමු. ඇත්ත වශයෙන්ම මේ ශ්‍රමණ යෝගී කියන එකේ අර්ථය තමන් යම්කිසි ආකාරයකට ලෝභ සහගත ස්වභාවයන්, ද්වේෂ සහගත ස්වභාවයන් සහ මෝහ සහගත ස්වභාවයන් යටපත් කොටගෙන තමන්ගේ එක්තරා විදියක ලෞකික අභිමතාර්ථයන් නැත්නම් ආශාවන් යම් පමණක් දුරට පාලනය කරගෙන නෙමෙයි බොහෝ දුරට පාලනය කරගෙන තමන්ගේ ලෝකෝත්තර මගක් ඔස්සේ ජීවිතය ගෙන යාමේ ස්වභාවයට තමයි මේ ශ්‍රමණ යෝගී වශයෙන් අත් වශයෙන්ම අර්ථ දක්වන්නේ. මෙතනදී කිය යුතු විශේෂ කාරණයක් තියෙනවා. දැන් අපි මේ ලෝකයේ තුල පළවෙනිම දේ තමයි පාලනය කළ යුතු විශේෂම දේ තමයි ලෞකික ආශාවන් යටපත් කිරීමට ලෝභය යටපත් කිරීම. දැන් ලෝභය යටපත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අඳුනා ගන්න පුළුවන් එකම දේ තමයි දානය. ලෝභය නැති වෙන්නේ දානය තුලින්. දැන් දානය පිළිබඳව නැත්නම් ලෝභය යටපත් කිරීමේ ක්‍රමය පිළිබඳව යම් කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ චරිතය දිහා බැලුවම මේ කේන්ද්‍ර සටහන තුළින් අර්ථ දක්වන්නේ චන්ද්‍රයාගේ පිහිටීම තුළින්. දැන් ඔබගේ චන්ද්‍රයා කොතනද පිහිටලා තියෙන්නේ? ඒ අනුව ඔබගේ ලෝභය පාලනය වීමේ ස්වභාවය පෙන්වනවා. මේ චන්ද්‍රයා තුළින් තමයි ඔබගේ සිත පෙන්වන්නේ. ඒ නිසා ලෝභය ඊට ප්‍රධානයි. දෙවෙනි කාරණය තමයි ද්වේෂය පාලනය කර ගැනීම. අපි තවදුරටත් කියනවා නම් කාය වාග් සංවරය. කය සහ වචනේ සංවර කර ගැනීමේ ගුණය. එය විශේෂයෙන් පෙන්눔 කරනවා සූර්යාගේ පිහිටීම තුලින්. එහෙනම් ඔබගේ කේන්ද්‍රයේ රවි සහ කියන්නේ සූර්යා සහ චන්ද්‍රයා නිවැරදි ආකාරයට පිහිටලා තියෙනවා නම් ඔබ රවිගෙන් ද්වේෂය පාලනය වෙනවා, චන්ද්‍රයාගෙන් මොකද්ද ලෝභය පාලනය වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ දෙකටම වඩා අවසාන වශයෙන් වැදගත්ම ඵලය පෙන්වන්නේ මෝහය පාලනය කර ගැනීම. එය පෙන්වන ඔබගේ ලග්නය තුලින්. එහෙනම් ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් එහෙම කාය වාග් සංවරය තමයි සීලය. ලෝභය යටපත් කර ගැනීම තමයි දානය. ඔව්. මෝහය නැත්තම් මුලාව යටපත් කර ගැනීම තමයි භාවනාව. ඇත්තම අපි සියුම් ලෙසට බැලුවොත් ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න තැන කොතනද? සූර්යයා ඉන්න තැන කොතනද? ලග්නයේ ස්වරූපය කොයි ආකාරද කියලා බැලුවම ඔබගේ දාන, ශීල, භාවනා කියන ওই ත්‍රිත්වය ශක්තිමත් කර ගැනීමේ ගුණය අඳුනා ගන්නට පුළුවන්. මේ තුන් දෙනා දිහා බලන්නේ නැතුව අපිට කේන්ද්‍රයක පුද්ගලගේ චරිතය විග්‍රහ කරන්න බෑ. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඊළඟ කාරණය තමයි යම්කිසි පුද්ගලයෙක් චරිතවත් වෙන ග්‍රහයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා චරිතවත් වෙන ග්‍රහයෙක්. ඕනම පුද්ගලයෙක් ඒ චරිතවත් වෙන ග්‍රහයට අනුරූප තමයි ඔහුගේ හෝ ඇයගේ හැසිරීමේ ස්වභාවය පෙන්වන්නේ. එහෙනම් හැසිරීම ඉතාම වැදගත් කොට සලකනවා මේ චරිතය අඳුනා ගැනීම තුලින්. එහෙනම් චරිතයේ තියෙනා වූ ගුණ අඳුනා ගන්නට අපි ප්‍රබල ග්‍රහයව හඳුනාගත යුතු වෙනවා. ඒක විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍රයේ ප්‍රබලම ස්ථානය තමයි ඕනෑම පුද්ගලයෙක්ගේ කේන්ද්‍රයේ 10 වෙන්න. 10 වෙන්නේ තියෙනවා දෘශ්‍ය කොටස සහ අදෘශ්‍ය කොටස කියලා කොටස් දෙකක්. අන්නේ ඒ කොටස පිළිබඳව අවබෝධ කරගන්න මම හිතන්නේ හොඳයි. අපි මේ මලගේ මහත්මයා මේ කාරණා පිළිබඳව කතා බහ කරද්දී පොඩ්ඩක් කිව්ව. දැන් අපි සාමාන්‍යයෙන් ශ්‍රමණ යෝගයක් යෙදුනහම හැම කෙනෙක්ම ලෞකික ජීවිතෙන් ඈත් වෙලා ලෝකෝත්තර ජීවිතයට එනවා කියලා කියනවා නම් දැන් හතර කේන්ද්‍රේ පාළුවෙත් අපි කියනවනේ සාමාන්‍යයෙන් ලෝකෝත්තර ජීවිතයට හිම නැත්නම් පැවිදි කරවන්න හොඳයි කියලා. ওই හතර කේන්ද්‍රේ පාළුවක සහ ශ්‍රමණ යෝගය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කොහොමද? ඇත්ත වශයෙන්ම කිසිම සම්බන්ධයක් නැහැ. සතර කේන්ද්‍රේ පාළු හමුදාපතිවරු මට මුණ ගැහිලා තියෙනවා. ඉහළම තනතුරු වල ඉන්න අය සමාජය තුල. මේ සතර කේන්ද්‍රයේ ග්‍රහයෝ නැහැ කියන එක මේ ශ්‍රමණ යෝගයකට ගැලපෙනවා කියන අර්ථය කවදා කොයි විදිහට ආවද කියන එක මම අර්ථ දක්වන්න දන්නේ නැහැ. නමුත් සතර කේන්ද්‍ර කියන එකේ අර්ථය තමයි යම් කිසි කෙනෙක් ඉපදෙනකොට නැගිටින සිටිය, බටහිර සිටිය, අහසේ මුදුන සහ බටහිර සිටිය මේ යටි පොළවේ යටි ප්‍රදේශයේ පෙන්වුම් කරන ස්ථාන තමයි උතින් කියවෙන්නේ. මේ නිසා මේ ස්ථානවල ග්‍රහයෝ නැති වුණාම යම් කිසි දෝෂයක් එනවාද කියන එක විශේෂ විමර්ශනය කරන්න ඕන. ඒ ස්ථානවලට මේ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබුණොත්, සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබුණොත් අන්න එතන තියෙනවා එක්තරා විදිහක ලෞකික ජීවිතයේ සැප විඳින්න නොහැකි වීම. හැබැයි ඒක ශ්‍රමණ යෝගයක් වශයෙන් අර්ථ දක්වන්නේ Tamanට ජීවිතේ සැප සම්පත් නොලබන්නට තියෙන
ගුණයක් ඒක. දැන් මේ ශ්‍රමණ යෝගයක් යෙදෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ලෞකික ජීවිතෙන් ඈත් වෙනවාමද? එහෙම සාමාන්‍ය පුද්ගලයෙකුට සාමාන්‍ය දැන් අපි කියලා ගත්තොත් අපි වගේ කෙනෙකුට ශ්‍රමණ යෝගයක් අපේ කේන්දරය තුල පිහිටන්න පුළුවන් කමක් නැද්ද? කොහොමද ඒක පැහැදිලි කරන්නේ? පැහැදිලිවම ගිහි පුද්ගලයන්ට ශ්‍රමණ යෝග පිහිටනවා. අපි එවැනි අයට කියනවා ගිහි ශ්‍රමණයෝ කියලා. ගිහි ශ්‍රමණය. දැන් ගිහි ශ්‍රමණ කෙනෙක්ගේ අර්ථ දක්වන්නේ දැන් ඔබ දැකලා තියෙන සමහර ඉන්නවා අනගාരിക පුද්ගලයෝ. එයා ගිහි ජීවිතය ගත කරනවා. හැබැයි ගිහි ජීවිතේ ඒගොල්ලෝ විවාහ වෙලා නැහැ. නමුත් ජීවත් වෙන්නේ ශ්‍රමණෙක් ආකාරයට ඇතපිට බොහෝම ප්‍රබලව තමන්ගේ වෘතයක් සීලයක් සමාදන් වෙනවා. සමාදන් වෙලා බොහෝම තැන්පත් ජීවිතයක් ගත කරනවා. එවැනි අයට අපි කියනවා අනගාരിക ස්වභාවයේ පුද්ගලයෝ කියලා. තවත් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ ලෞකික ජීවිත ගත කරනවා. තමන්ට දරු මල්ලු ඉන්නවා, අමුදරුවෝ මේ සෑම දෙයක්ම තියෙනවා, ලෞකික සැප සම්පත් තියෙනවා. නමුත් ජීවත් වෙන්නේ ශ්‍රමණේක ආකාරයට. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඒ වගේ අය මස් මාංශ අනුභවයෙන් තොර වෙලා බොහොම තැන්පත් ජීවිතයක්, සම්මා කම්මන්ත යහපත් කර්මාන්තයක් කරන්නේ. තව කෙනෙකුගේ හිතේ ඉද්දන්නේ නැහැ. අධික ලෝභ සහගත සිතිවිලි නැහැ. තමන් කරන දෙයක් තමන්ගේ ශ්‍රමයට සරලන වේතනයක් උපයලා බොහොම අවංකව ජීවිතය ගත කරන අවංක චරිත. එවැනි අයට අපි කියනවා ගිහි ශ්‍රමණ ජීවිතයක් ගත කරන අය කියලා. ඒ අය ඇත්ත වශයෙන්ම මේ ඉහළ තත්ත්වවලට ඇත්තම සෝවාන් තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන් තරම් වාසනා ගුණ තියෙන අය ගිහි ජීවිතය තුළ ඉන්නවා. අපි බෞද්ධ සාහිත්‍යය තුළ දන්නවනේ ගිහියන් පවා මේ සෝවාන් තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවන් අපි දැකලා තියෙනවනේ. අහලා තියෙනවනේ. ඉතින් අන්නේ ඒ නිසා එවැනි ගුණ තියෙන අයටත් අපි කියනවා ගිහි ශ්‍රමණ යෝග සහිතව උත්පත්ති ලැබන අය කියලා. මේ නිසා මේ ශ්‍රමණ යෝගය කියන එක ගිහියන්ටත් යෙදෙනවා, ශ්‍රමණ ජීවිතය ගත කරන අයටත් යෙදෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ ශ්‍රමණ ජීවිතය තුළ තියෙන ඒ ශ්‍රමණ චරිතයට අදාළ වෙන විදිහේ අපි කියනවා නම් අර සිවුරක් දරන්නට විශාල කුසල ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තියෙන් උපදින්නට අවශ්‍ය කරන බලය සහ වාසනා මහිමයත් පෙන්වනවා මේ ශ්‍රමණ යෝගයක් තුලින්. මේ නිසා තමයි ඉස්සර කාලේ ඔය මහාන කරන්නට යනකොට ශ්‍රමණ ජීවිත ඇතුළත් කරන්න යනකොට විශේෂම කේන්ද්‍රය බලනවා මේ කෙනාට මේ මහාන දම් පුරන්න තරම් වාසනා ගුණයක් වාසනා මහිමයක් තියෙනවද කියන එක. ඉතින් ඒක ඉතා වැදගත්. තමන්ගේ ශාසනය බබළුවන්නට. හැබැයි ඔබ වරදවල හිතන්න එපා මේ බෞද්ධාගමික අයට පමණක් නෙමෙයි අන්‍ය ලබ්ධිකයන් පවා මම දැකලා තියෙනවා කේන්ද්‍රය තුල ඉතාම විශිෂ්ට වූ ආකාරයට දාන ශීල භාවනා කියන ක්‍රම තුනම ශක්තිමත් කරනවා. දැන් භාවනාව කියන එක වරදවල හිතන්න එපා යම් කිසි තැනකට ගිහිල්ලා එරමිනිය කොටාගෙන භාවනා කිරීම පමණක් නෙමෙයි යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටි සිහියෙන් ඔබ කුමක්ද කරන්නේ නිවැරදිව දේ කරන්නේ ඒක භාවනාවක්. ඉසිවර අසපු විශේෂාංගය තුළ අපි අද දවසේ කතා බහ කරන මාතෘකාව දැන් ඔබ දන්නවා. අපි කතා බහ කරන්නේ මේ ශ්‍රමණ යෝග පිළිබඳව. දැන් Tamanගේ කේන්දරය තුලත් ශ්‍රමණ යෝගයක් මේ විදිහට එදිලා තියෙනවා නම් Taman කොයි වගේ කෙනෙක්ද කියලා චුට්ටක් දැන කියා ගන්න පුළුවන් කමක් තියෙනව නේද? ඉතින් ශ්‍රමණ යෝගයක් කියන්නේ මොකක්ද කියලා එක පැහැදිලි කිරීමක් කරගත්තා. ගිහි ජීවිතය තුලත් ශ්‍රමණ යෝගෙ දිච්ච උදවි ඉන්න පුළුවන් කමක් තියෙනවා කියලා මේ මලවිගේ මහත්ම සඳහන් කළා. අපි චුට්ටක් කතා කළොත් මලවිගේ මහත්ම සාමාන්‍යයෙන් කේන්දරයක් තුල ශ්‍රමණ යෝගයක් එදෙනවා නම් ඒකට බලපාන්නේ මොන වගේ ග්‍රහයින්ද මොන වගේ ග්‍රහයින්ගේ බලපෑමක් මතද මේ වගේ ශ්‍රමණ යෝගයක් දෙන්නේ කියලා චුට්ටක් සරලව බොහොම කෙටියෙන් පැහැදිලි කරගත්තොත්. ඇත්ත වශයෙන්ම මේ ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයට අපි කියනවා ලෝක උත්තර ග්‍රහය. ලෝකෙන් ඈතර කරන ග්‍රහය. ඔබගේ කේන්ද්‍ර තුල බ්‍රහස්පති බලවත්ව පිහිටලා තියෙනවා නම් උච්චත්වයටපත් වෙලා ප්‍රබලත්වයටපත් වෙලා බලවත් වෙලා පිහිටලා තියෙනවා නම් ඔබට අටලෝ දහම ගැන සැකේ නැහැ, විචිකිච්ඡාව නැහැ. මේ නිසා ඔබ හැම දෙයක් ගැනම හොඳ ගැඹුරු ප්‍රඥාවකින් යුතු චරිතයක්. යමක් ඊටාම නිවැරදිව ගැඹුරුව අවබෝධ කරගන්න පුළුවන් හොඳ අවබෝධ ඥානයක් තියෙනවා. ඒ ගුරුගේ බලය ඉතා වැදගත්. ප්‍රඥාව ශක්තිමත් වෙන්නට. ඊළඟ ප්‍රඥාව තුළින් තමා දැනුගත් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමේ ගුණය උදා කරන්න බුද්ධගේ බලය අවශ්‍යයි. ඊට අමතරව ශ්‍රමණ යෝගය කියන්නේ අපි මොන තර්කයේ ගෙනාවත් එක්තරා විදිහක දුක්ඛිත ස්වභාවයකුත් තියෙනවා. යම් කිසි දුකක් තියෙනවා ඒ තුළ. ලෞකික වශයෙන් දුකක් තියෙනවා. ඒ දුක දරා ගැනීමේ හැකියාව මම ඊට පෙරත් කිව්වා ඒක උදා කරන්නේ සෙනසුරුගේ බලයෙන්. සෙනසුරුත් ඔබගේ කේන්ද්‍ර තුළ බලවත්ව පිහිටනවා නම් ඔබට අන්‍යයට වඩා දුක දරාගෙන කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ සෙනසුරු ග්‍රහයාට ලෞකික අනිෂ්ට ග්‍රහයෙක් කියලා. ඒ කියන්නේ ලෞකික ජීවිතයට බාධා පමුණුන ග්‍රහයෙක් කියලා. බුධ ග්‍රහයට කියනවා ද්විස්වභාව ග්‍රහයෙක් කියලා. බුධගේ ස්වභාවය තමයි
හේතු වෙන කෙනාට අනුරූපව හැසිරෙනවා. දැන් බුධ ග්‍රහයා සිකුරුත් එක්ක එකතු වුණොත් සිකුරුට ඕන විදිහට තමයි බුධ හැසිරෙන්නේ. බුධ ග්‍රහයා ගුරුත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තොත් ගුරුට අවශ්‍ය විදිහට තමයි බුධ ග්‍රහයා හැසිරෙන්නේ. සෙනසුරුත් එක්ක බුධ ග්‍රහයා සම්බන්ධ වුණොත් සෙනසුරට ඕන විදිහට තමයි බුධ ග්‍රහයා හැසිරෙන්නේ. අපි ඒ නිසා බුධ ග්‍රහයට තියෙනවා ද්විස්වභාව ග්‍රහයක් කියලා. මීට අමතරව අර රූපවාහිනියක තියෙන බූස්ටර් නැමැති උපකරණය වගේ අර බූස්ටරින් කරන එන රූප සැනලි නිරවුල් කරලා පිරිසුදු කරන එකනේ. ඒ වගේ චන්ද්‍රයා ප්‍රබලත්වයට පත් වෙන්න ඕන. ඒ වගේම රවි ග්‍රහයා අනිෂ්ට ග්‍රහයන්ගෙන් පීඩාවට පත් නොවි බලවත් වෙලා තිබුණොත් තමන්ගේ ද්වේෂය යටපත් කිරීමේ ගුණය එනවා. කය සහ වචනේ සංවර වෙනවා. ඒ කාය වාග් සංවරය කියන ගුණය උදා කරන ශක්තිය රවිගෙන් කියනවා. ඊට අමතරව ලග්නාධිපතිගේ බලය තුලින් ඔබ කොයිතරම් දුරට සමාජය තුල ඉහළ බලයකට ඉහළ තත්ත්වයකට පත් වෙනවද, ඊට අමතරව ඔබ මෝහය කොතෙක් දුරට යටපත් කරගන්නවද කියන කරුණු කාරණා කියවෙනවා. නිසා මේ කියන ග්‍රහයන්ගේ බල දුබලකම් අනුව තමයි ඔබගේ ජීවිතයේ ශ්‍රමණ යෝගයට අවශ්‍ය කරන මූලික කටයුතු කාරණා සැලසෙන්නේ. නමුත් පැහැදිලිව මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. සිකුරු සහ කුජ කියන ග්‍රහය තමයි ලෞකික ඉෂ්ටාර්ථයට තමන් යොමු කරන ලෝකෝත්තර අනිෂ්ටාර්ථය පැත්තට තමන් යොමු කරන ප්‍රධාන ග්‍රහය දෙන්න. මේ නිසා මේ දෙපළ අනිකුත් ග්‍රහයන්ට වඩා ප්‍රබලත්වයට පත් වුණොත් තමන්ට ශ්‍රමණ ජීවිතය තුළ ඇති රසය විඳින්න දෙන්නේ නැහැ. එයට ලෞකික රසයට නැඹුරු කරවලා ලෝකෝත්තර රසය පසුවට කල් තබනවා. අන්න ඒ නිසා මේ පිළිබඳව හොඳ විමර්ශනයකින් ඕන, නිවැරදි අවබෝධයකින් ඕන, ඇත්ත වශයෙන්ම නිවැරදි කේන්ද්‍ර සැලසුමක් නිවැරදිව සකස් කරලා ඕන මේ පිළිබඳව නිවැරදි තීරණයකට එළඹෙන්නට. දැන් ගිහි ජීවිතයේ ඉන්න ශ්‍රමණ යෝග තියෙන උදවියක් ඉන්නවා කියලා ඔබතුමන් සඳහන් කළානේ. ඒ වගේම දැන් ශ්‍රමණ දිවි එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට ඇතුළත් වෙන ගිහි ජීවිතෙන් ඈත් වෙන හැම කෙනෙක් තුළම මේ ශ්‍රමණ යෝගී උත්පත්ති කේන්ද්‍රය තුළ පිහිටලා තියෙනවද? එහෙම නැත්නම් ඕනෑතරම් තවත් පිරිස් ඉන්නවද ශ්‍රමණ යෝග නැතුව මේ විදිහේ පැවිදි තත්ත්වයට එහෙම නැත්නම් ගිහි ජීවිතෙන් ඈත් වෙන උදවිය කොහොමද ඒ ගැන? මෙහෙමයි. ඒක ටිකක් සංකීර්ණ උත්තර දෙන්නත් ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද හේතුව ගිහි ජීවිතයෙන් ශ්‍රමණ ජීවිතය ඇතුළත් වුණු පමණින් බොහෝ දෙනෙකුට ශ්‍රමණ යෝග නැහැ. ශ්‍රමණ දැන් ඇතැම් දිනා ඉන්න නොයෙකුත් ව්‍යාපාරවල යෙදෙනවා. ලෞකික ව්‍යාපාරවල. ඉතින් එවැනි කටයුතු කරන අය ඉන්නවා. මේ නිසා ශ්‍රමණ යෝගයක් කියන එක ඉතාමත් ගැඹුරින් අවබෝධ කරගන්නට ඒ පුද්ගලයෙක්ගේ කේන්ද්‍රයක් දිහා බැලුවම අපිට පුළුවන් මේ පුද්ගලයා කවුද කියන එක හරියටම නිර්ණය කරගන්නට මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම මේ ශ්‍රමණ ජීවිතය තුළ තියෙන සැබෑ ලෝකෝත්තර සුවය රසය විඳිනවද කියන එක. ඇතැම් දෙනා ඉන්නවා ඒ ජීවිතය ඇතුළත් වුණාට ඒ තුළ තියෙන ලෞකික රස ආස්වාදයක් භුක්ති විඳින්මින් ජීවත් වෙන ගුණයක් ඒ ලෝකෝත්තර සුවයකට ලෝකෝත්තර රසයකට නැඹුරු වීමක් නැහැ. ඉතින් ඒකත් අවබෝධ කරගන්න පුළුවන් මේ කේන්ද්‍ර සටහනක් තුළින්. ඒ නිසා ශ්‍රමණ යෝගයක් තුළට පත් වූ පමණින්ම ඔහු ශ්‍රමණයෙක් වෙන්නෙත් නැහැ. ශ්‍රමණ ජීවිත අවශ්‍ය කරන කරුණු කාරණා සම්පූර්ණ කරන්නෙත් නැහැ. නමුත් මෙය ඊටාම ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයක්. ඒ සඳහා ඊටාම හොඳ අවබෝධයකින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් නියැලෙන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව හරි අවබෝධයක් ගන්නට. එහෙනම් දැන් දරුවෙකු උත්පත්ති කේන්ද්‍රය තුලින් සාමාන්‍යයෙන් ශ්‍රමණ යෝගයක් තියෙනවා කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන උත්පත්ති කේන්ද්‍රය තුල තමයි ශ්‍රමණ යෝගයක් පිහිටන්නේ. එතකොට ඒකත් එක්ක ඒ කෙනා ගිහි ජීවිතෙන් ඈත් වෙනවා නම් ඒක කොයි කාල සීමාවන් තුලදී ළමාවදීද නැත්නම් මැදි වයසේදීද නැත්නම් වයසට ගියාට පස්සේ මේ තත්ත්වය උදා වෙනවද? කොහොමද ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවද? දැන් ඇත්තටම භව පුරුදු සහ භව මතකයන් කියන එක කේන්ද්‍රයේ තුන්වෙනි කොටුවෙන් තමයි කියවෙන්නේ. දැන් මං හිතන්නේ ඔබ මේ වැඩසටහන බලන කෙනෙකුට ඔබගේ කේන්ද්‍රී සංසාරික භව පුරුද්ද පිළිබඳව කියවෙන්නේ කේන්ද්‍රයේ තුන්වෙනියෙන්. මේ භව පුරුද්ද කියවෙන තැන යම්කිසි ආකාරයකට ලෝකෝත්තර ඉෂ්ට ග්‍රහයක්ගේ සම්බන්ධයක්. මම දැන් කලින් කිව්වා ලෝකෝත්තර ඉෂ්ට ග්‍රහය කියලා කියන්නේ ගුරුගේ සම්බන්ධයක්, බ්‍රහස්පතිගේ සම්බන්ධයක් ඇති වුණොත්, ඒ වගේම සෙනසුරුගේ සම්බන්ධයක් සමග බ්‍රහස්පතිගේ සම්බන්ධයක් සම්බන්ධ වුණොත් ඔබ අනිවාර්යයෙන්ම සංසාරය තුළ මේ ශ්‍රමණ ජීවිතය තුළට පත්වෙච්ච ශ්‍රමණ ජීවිතය ශක්තිමත් කරන් යන චරිතයක්. ඒක අනිවාර්යයි. මේ නිසා ඒ පිළිබඳවත් හරි අවබෝධයක් ගත්තාම මෙයා සංසාරේ පුරුදු කරපු කෙනෙක්ද මේක. අපිට හැම දෙයකටම වඩා තියෙන ඕන සංසාරික පුරුද්දක් කොයි දෙයකටත් පුරුද්ද අනුව තමයි පුද්ගලෙක් හැසිරෙන්නේ. ජන්මයට වඩා ලොකුයි පුරුද්ද. ඒ නිසා පුරුද්දට අනුව හැසිරෙනකොට ඒ භව මතකයන් තමන්ගේ අවදි වෙන කාල පරිච්ඡේදයන් තියෙනවා ජීවිතේ. ඒකට විශේෂ දසා කාලයක් එන්නට ඕන. විශේෂයෙන් තමන්ගේ සංසාරික භව පුරුදු භව මතකයන් ශක්තිමත් වෙන කාල පරිච්ඡේද එන කාල සීමාවල් අවබෝධ කරගන්නේ විශේෂයෙන් කේන්ද්‍රයේ 3 යන්නාධිපතිය, කේන්ද්‍රයේ 10 යන්නාධිපතිය සමග සම්බන්ධයක් ඇති වුණොත් තමන්ගේ නිරන්තරයෙන් තමන් මේ භවයේදී කරන ක්‍රියාව භව පුරුද්දත් එක්ක සම්බන්ධයි. එහෙනම් ඒ තුල ශ්‍රමණ ගුණයක් නියෝජනය කරන ශක්තියක් තියෙනවා නම් ඊට උචිත දසා කාලයක් තමන්ට આવොත් ගුරුගේ දසා කාලයක්, සෙනසුරුගේ දසා කාලයක්, ඒ වගේම චන්ද්‍රයාගේ දසා කාලයක්, රවිගේ දසා කාලයක්, ලග්නාධිපතිගේ දසා කාලයක් આવොත් ඔබ නිශ්චිත වශයෙන්ම ඒ කාල සීමාව තුළදී හේතු කුමක් හෝ වේවා අරමුණක් යෙදিলা
Tamante ලෞකික ජීවිතෙන් බැහැර වෙන්නට අවශ්‍යතාවයක් සහ කැමැත්තක් ඇති වෙනවා. අපි ඔබට මතක නම් පහුගිය කාල සීමාව පුරාවට මේ විවිධ යෝග පිළිබඳව කතා බහ කළා. ධන යෝග, දරිද්‍ර යෝග, කාම යෝග, මේ විදිහේ යෝග බොහොමයක් පිළිබඳව කතා බහ කළා. අපිට රාජ යෝග පිළිබඳවත් කතා බහ කරන්න අවශ්‍යයි. ඉතින් මම දැනගන්න කැමතියි ඒ නිසාම ශ්‍රමණ යෝගයක් තියෙන කෙනෙකුට මේ වගේ රාජ යෝගයක් එක්ක සහ සම්බන්ධයක් ඇති වුණොත් රාජ යෝගිකුත් ඒ විදිහේ උත්පත්ති කේන්ද්‍රය තුල යෙදිලා තිබුණොත් ඒ කෙනා සාමාන්‍යයෙන් මොන වගේ තත්වයකටපත් වේද? කොයි විදිහට ඉදිරි කාල සීමාව කොයි වගේ තීරණය වේද පොඩ්ඩක් කතා බහ කරමු. ආයේ කිසිම කතාවක් නැහැ සංඝ රාජ තත්ත්වයකටපත් වෙනවා. සංඝ රජු කෙනෙක් වෙනවා. දැන් මේ සංඝ රාජපත්‍යයේ තත්ත්වයට කියන්නේ එයාට පුළුවන් ආඥාවන් නිකුත් කරන්නට. ඒ ආඥාවන් එවැනි උත්තරමයකට පුළුවන් ආඥාවක් නිකුත් කරන්නට. ඒ ආඥාවක් නිකුත් කිරීමේ බලය කියන එක විශාල ශක්තියක්. එහෙනම් රාජ යෝගයක් සමග ශ්‍රමණ යෝගයක් තියෙන කෙනෙක් කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ පුද්ගලයා සංසාරික වශයෙන් මහා සිටු තනතුරු මේ කොටින්ම කියනවා නම් අර උසස් රාජකීය තනතුරු ලැබලා ඒ ලෞකික සැප සම්පත් අලුයමලු කෙලපිඩක් වගේ අතහැර දාලා ඒ ලෝකෝත්තර ජීවිතයට නැඹුරු වෙච්ච චරිත. එවැනි චරිතවලට තමන්ගේ සංසාරික බහු පුරුද්ද තියෙනවා රාජකීය ගුණයකින් ජීවත් වෙච්ච ස්වරූපය. ඒ වගේම සංසාරික බහු පුරුද්ද තිල තියෙනවා ලෝකෝත්තර ජීවිතයට නැඹුරු වෙච්ච ගුණය. ඒ දෙකම ඒක රාශී වෙලා සංඝ රජු භවයට පත් වෙනවා. ඒ මෙවැනි අය සක්විති රජවරු වෙලා පෙර භවයන්හිදී ජීවත් වෙච්ච අය. ඒ වගේම මෙවැනි ජීවිත ගත කරන උත්තමයන් ඇත්ත වශයෙන්ම පෙර භවයන්හිදී රාජ මහා මාත්‍ය තනතුරු හිටපු අයවලුන් එවැනි අය ශ්‍රමණ යෝගයත් පුහුණු කරලා තියෙනවා රාජ යෝගයත් පුහුණු කරලා තියෙනවා. ඒ සංඝ රජු භවයට පත් වෙනවා. ඉසිව රසපු විශේෂාංගය තුළ අපි කතා බහ කළා ශ්‍රමණ යෝග පිළිබඳව. ශ්‍රමණ යෝග පිළිබඳව නම් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා මලේගේ මහත් මේකත් එක්ක අපි ශ්‍රමණ යෝගයක් සහ රාජ යෝගයක් යෙදුණු කෙනෙක් කොයි වගේ වේවිද කියන කාරණාවත් පැහැදිලි කරගත්තා. හැබැයි රාජ යෝගයක් කියන්නේ මොකක්ද කියන එක හරියටම පැහැදිලි කරගත්තේ නැහැ. මොකක්ද ඇත්තටම රාජ යෝගයක් කියන්නේ කියලා අපි චුට්ටක් අවබෝධ කරගෙන ඉමු. දැන් රාජ යෝගය කියන එකේ සාමාන්‍ය අර්ථය නායකත්වය කියන එකනේ. ප්‍රධානත්වය කියන එකනේ. අන්‍යයන් පාලනය කරන්න පුළුවන් ශක්තිය සහ බලය කියන එකනේ. ඒ රාජ කියන බලය ක්‍රියාත්මක වෙන ප්‍රධාන මූලික ග්‍රහයක් තමයි රවි ග්‍රහයා. ඔව්. එහෙනම් රවි ග්‍රහයාගේ ස්වභාවය ඉතා අත්‍යවශ්‍යයි Tamanට අන්‍යයන් පාලනය කරන ශක්තිය බලය ලැබෙන්නට. නිසා රවි දුර්වල පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම අන්‍යයන් අතර බොහොම නම්‍යශීලීව කටයුතු කරන කෙනෙක්. දැන් අපි රාජ්‍ය කිව්වහම සාමාන්‍ය රාජ කෙනෙක්ට සියලු සැප සම්පත් තියෙනවනේ. ඒ වගේ අපි හිතනවාද රාජයෝගයක් තියෙන කෙනෙකුටත් එහෙම සියලු සැප සම්පත් තියෙනවද? ධනය, නායකත්ව බලය විතරක් නෙමෙයි ධනයෙන් හැම දෙයකින්ම පරිපූර්ණ කෙනෙක්ද නැත්නම් නායකත්ව බලය විතරද රාජයෝගයක් තුල මේ බල පැවැත්වෙන්නේ? ඒක රාජයෝගයේ විවිධාකාරයට විග්‍රහ කරන්න පුළුවන්. සමහර විට නායකත්වයේ පමණයි තියෙන්නේ. ඔව්. එතන මූලිකත්වයක් නැහැ. නායකත්වයේ තියෙන මූලිකත්වය නැහැ. තවත් රාජ්‍යවලකින් පිරිච්ච අය ඉන්නවා නායකත්වය සහ මූලිකත්වය තියෙනවා. නමුත් Tamanට ධන සම්පත් පිළිබඳව ගුණයක් නැහැ. නමුත් නිවැරදි රාජ්‍යෝගයක් ක්‍රියාත්මක වෙන්නට මම මීට පෙර ආතෝ කිව්වා ධන යෝගයක් සමග ඥාන යෝගයක් ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා. මේ දෙකම අංග සම්පූර්ණ වෙච්ච පුද්ගලයා තමයි අංග සම්පූර්ණ රාජ්‍යෝගයකින් උත්පත්ති ලැබලා තියෙන්නේ. ඔහු කුමන ශේෂ්ත්‍රයක හිටියත් ඒ ශේෂ්ත්‍රය තුළ ඊටාම උසස් තත්ත්වයට පත් වෙනවා. දැන් අපි දෝ යාචක පවුලක එවැනි යෝගයක උත්පත්ති ලැබුවොත් ඒ යාචකයන් අතර ප්‍රධානියෙක් වෙනව පමණක් නෙමෙයි Tamanට ඒ යාචක පවුල තුළ ඉන්න යාචක සමාජය තුළ ඉන්න අන්‍යයන් හසුරවන්නට අන්‍යයන් පාලනය කරන්නට ඔවුන් විසින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන කරුණු කාරණා අංග සම්පූර්ණ කරන්නට තරම් බලවත් ශක්තියක් උදා කරලා දෙනවා. මම කියන එක පැහැදිලි වෙන්න ඕන. ඔබ උත්පත්ති ලැබෙන පවුල් පසුබිම කුමක් වුණත් ඔබ ඇත්ත වශයෙන්ම එවැනි රාජ්‍යෝගමය ශක්තියකින් උත්පත්ති ලැබලා තියෙනවා නම් ප්‍රධාන බලයකින් යුක්තව ඔබට ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. මම හිතන්නේ ඔබ දැකලා ඇති සමහර පවුල්වල දැන් මම ගිහිල්ලා ඇහුවොත් යම් කිසි කෙනෙක්ගේ ඔබගේ නිවසෙන් ඇවිල්ලා අහනවා මේ ගෙදර අම්මගෙන් මේ ඉඩම විකුණනවාද කියලා. විකුණනවාද කියලා ඇහුවොත් මම මේ සරල උදාහරණයක් ඔබට කියන්නේ. ඒතර කියනවා මේ අපි පොඩි දුවගෙන් අහන්න ඕන. හැබැයි ලොකු දුවලා ඉන්නවා පොඩි තවත් අමතර දුවලා ඉන්නවා පොඩි දුවලා ඉන්නවා. නමුත් ලොකු පුතාලා ඉන්නවා මල්ලිලා ඉන්නවා අක්කලා ඉන්නවා. නමුත් අර එතන තීරකයා වෙන්නේ කවුද? පොඩි දුව. ඒක පොඩි පුතාගෙන් අහන්න ඕන වචනයක් දෙන්න කලින්. තාත්තගෙන් අහන්න ඕන. සමහර පවුල්වල කියනවා අපි අම්මගෙන් අහන්න ඕන. ඒ පවුල තුල තියෙන බලවත් බව අනුව
ඒ පවුල පාලනය කිරීමේ ශක්තිය ඔහුට ඔහුට නිරායාසයෙන් අයිති වෙනවා, හිමි වෙනවා. ඒ බලය තියෙනවා. නමුත් ඒ තුළ ලෞකික සැප සම්පත් විඳීමේ ශක්තියක් ගුණයක් නැත්නම් ඔහුට තියෙන්නේ නායකත්වයේ සහිත බලය පමණයි. නමුත් ඒ ලෞකික සැප විඳීමේ ශක්තිය නැහැ. ඒක රාජ්‍ය සම්පත් විඳින්න නම් කොයි වගේ දෙයක් දෙන්න? සැප සම්පත් විඳින්නටම ඇත්ත වශයෙන්ම සිකුරු බලවත් වෙන්නටම ඕන. සිකුරු බලවත් නැත්නම් සැප ලැබෙන්නේ නැහැ. සිකුරු දුර්වල වුණොත් Tamanට සැප ලැබෙන සමහර සිකුරු දුර්වල පුද්ගලයන්ට මේ ජීවිතේ සැප විඳින්න පුළුවන් වාසනා ගුණ ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදයන් උදා වෙනවා. උදා වුණාට දොස්තර මහත්තයා කැම තහනම් කරලා. ඔයා තෙල් දාපුව කන්න එපා, සීනි දාපුව කන්න එපා, ලුණු දාපුව කන්න එපා කියලා. ඔබ දැකලා ඇති සමහර අය ඉන්නවා තරුණ කාලෙදී නොකානෝබී මිල මුදල් උපයනවා. වයසට ගිහිල්ලා සැපට කාලා බීලා ඉන්න කියලා. නමුත් වයසට ගියාම දොස්තර මහත්තයා කැම තහනම් කරනවා. ඒක තරුණ කාලේ කාලා බීලත් නැහැ, වයසට ගිහිල්ලා කන්නත් නැහැ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ රාජ්‍යෝගයක් ක්‍රියාත්මක වෙන නිවැරදි රාජ්‍යෝගයක් සහිත පුද්ගලයා හොඳ නිරෝගීමත් පුද්ගලෙක්. ආරෝග්‍ය පරමාලාභා. ඒ ආරෝග්‍ය නැවති උතුම්ම ලාභයේ භුක්ති විඳින කෙනෙක් යා. පැහැදිලි නිවැරදි රාජ්‍යෝගයෙන් ඒ වගේ ඊටාම බුද්ධිමත්. සාමාන්‍යයෙන් කියනනේ මේ රාජ්‍යෝගයෙන් උත්පත්ති ලැබපු කෙනා මොහෙක් වගේ අහිංසකයි කියනවා. කුළුමීමෙක් වගේ දරුණුයි කියනවා. ඒ වගේම අලියෙක් වගේ ශක්තිමත් කියනවා. සිංහෙක් වගේ එඩිතරයි කියනවා. හාවෙක් වගේ බොහොම නිශ්චලව කටයුතු කරන ගතියක් ඇති කරනවා කියන ජීවිතය. අන්න ඒ වගේ මම උදාහරණයක් ඔබට කියන්නේ ඒ නිවැරදි රාජ්‍යෝගයෙන් උත්පත්ති ලැබපු පුද්ගලයාගේ ස්වරූපය දිහා බැලුවම ඒ පුද්ගලයාගේ රාජ තේජස ඇත්ත වශයෙන්ම ළමා කාලේ තුල නම් විද්‍යාමාන වෙනවා. ඒ කියන්නේ ඔය කියන විදිහට රාජ්‍යෝගී වර්ගීකරණය කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔබතුමන් කිව්වා නායකත්ව බලය විතරක් නෙමෙයි සමහර ලාවට සැප සම්පත් ලැබෙන්නත් සමහර අයට පුළුවන්කම තියෙනවා කියලා කිව්වා. සමහරුන්ට නායකත්ව බලය විතරයි තියෙන්නේ කියලා කිව්වා රාජ්‍යෝගයක් තුළදී. ඒ කියන්නේ රාජ්‍යෝගය කියන එක විවිධ වර්ගයේ දීලා තියෙනවා. වෙන්න මේ කාණ්ඩයට මේ විදිහ රාජ්‍යෝගයක් එදුනොත් මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා. ඒ වගේ රාජ්‍යෝගය කියන එක වර්ගීකරණයකට ලක් වෙලා තියෙනවද කොහොමද? ඇත්ත වශයෙන්ම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විවිධ යෝගයන් වර්ගීකරණය කරලා තියෙනවා. ඒක අසීමිතයි. මොකද ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නවා. රාශි 12ක් තියෙනවා. පිහිටන්න පුළුවන් ආකාර කොපමණද කියලා අර්ථ දක්වන්න බෑ. මම ඔබට ඒක සරලව කියන්නම නම් ඔබට ටිකක් අවබෝධයක් වෙන්න තියෙන්නේ. අපි පොඩි කාලේ කියුවා මේ ගණිත විනෝද කියලා පොතක්. මේ පොතේ තියෙනවා මිත්‍රයන් 15 දෙනෙක් එක්තරා ආපන ශාලාවකට ගිහිල්ලා කෑම කන්න වාඩි වෙලා තිනවා මේ පුටුවක මේ මේසයක පුටු 15ක් සහිත මේසයක ඒ ඉන්න වේටර්වරයා නැත්තම් ඒ පුද්ගලයා කියලා තියෙනවා මේ ඔබලා මේ ආකාරයට විවිධ ආකාරයට වාඩි වෙන්න අවසානයේ නැවතත් අර මුල් හිටපු අවස්ථාව ආකාරයට වාඩි වෙන දවසින් නම් අපි ඔබට නොමිලේ කෑම ලබා දෙනවා කියලා. මේගොල්ලෝ බොහොම සතුටු වෙලා. නමුත් මේ අවස්ථාව අවුරුදු දසලක්ෂ ගණක් යනවා එන්න. ඒකෙන් අදහස් කරන්නේ 15 දෙනෙක්ට පුටු 15ක වාඩි වෙන්න පුළුවන් ආකාර අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියන එකයි. එහෙනම් මේ ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා කොටු රාශි 12ක් තියෙනවා. ග්‍රහයෝ පිහිටන්න පුළුවන් ආකාර අනන්ත ප්‍රමාණයක් තියෙනවා. මේ තුලදී විවිධ යෝග හදලා තියෙනවා. තව ඉස්සරහට පළාත් සභා මන්ත්‍රී යෝග, ඔවත් විවිධ යෝගයේ ඉදිරියට අනාගතයේදී. නමුත් විවිධ ජ්‍යොතිෂ ශාස්ත්‍රෝගයෙන් විවිධ යෝග සමාජයට දානය කරයි පොත්පත් වලින්. නමුත් ඇත්ත වශයෙන්ම මූලික වශයෙන්ම මේ රාජයෝගය කියන එක අපි අවබෝධ කරගන්නට මූලික වශයෙන්ම මේ ග්‍රහයන්ගේ තියෙන ක්‍රියාකාරී ගුණයන් හරියාකාරව අවබෝධ කරගන්න ඕන. එහෙම අවබෝධ කරගෙන තමයි අපි නිවැරදි විමර්ශනයක් තුළින් තමයි මේ රාජයෝගයේ ශක්තිය මේ පුද්ගලයාට කොයි ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අවබෝධ කරගන්නේ. ඒකයි අවශ්‍යතාවය. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ කේන්දරයේ උත්පත්ති තුළ රාජයෝගයක් ඇදලා තිබුණා. එහෙනම් මට ඉදිරි කාලේදී මට මෙන්න මේ වගේ දේවල් ලැබෙවි. මට නායකත්ව හැකියාව මගේ ප්‍රගුණ කරන්න පුළුවන්කමක් ලැබෙවි කියලා. සමහර විට ඔහේ ඉන්නවා නම් ඒකෙන් ඔය කියන විදිහට රාජ්‍යෝගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැතුව රාජ්‍යෝගයක් උත්පත්ති කේන්ද්‍රය තුල පිහිටලා ඒක ක්‍රියාත්මක කරගන්න. ඒක Tamanගේ ජීවිතේට ඒක යහපත් ප්‍රතිඵල ලං කරගන්න යමක් කරන්න පුළුවන්කමක් තියනවාද කෙනෙකුට. නැත්නම් ඒක කොහේ හෝ දවසක කවදා හෝ දවසක ඒක ක්‍රියාත්මක වෙනවාද සබා දහම තුලින්ම නිකම්ම. එහෙම කොහොමද බැහැ? මෙහෙමයි ඇත්ත වශයෙන්ම කියනවනම් මම ඔබට ඒක අභියෝගයක් කරන ඕනෑම ශාස්ත්‍රඥයෙකුට මේ උත්පත්ති වාසනා ගුණය ගෙනාපු කෙනාව නිරායාසයෙන් එතනට අරන් යනවා. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. උත්පත්තියම තමන් ඒ වාසනා ගුණය ගෙනාව නම් ඔබ බලන්න යම්කිසි රටක නායකත්වයට උත්සාහ ගත්ත අයද නායකත්වයට පත් වෙලා තියෙන්නේ. නිරායාසයෙන් ලැබුණු අවස්ථාවන් අපිට අපේ ජීවිත කාලය තුළදී අපිට දකින්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. නමුත් මතක තියාගන්න දැන් සමහර අයගේ රවි ග්‍රහය පමණක් බලවත් වෙනකොට ඔබ දැකලා ඇති සමහර යාචකයෝ ළඟට ඇවිල්ලා බලෙන් සල්ලි ඉල්ලනවා. රුපියල් 10ක් දෙන්නකෝ. හැබැයි රුපියලක් දුන්නොත් එයා රුපියල විසි කරනවා. ඒ වගේ සමහර අයගේ එක් ග්‍රහයක් දෙන්නෙක් පමණක් බලවත් වුණොත් මම අර කලින් කිව්වා වගේ කාර් එකකට ට්‍රැක්ටර් රෝදයක් හයි කරා වගේ ඒ ග්‍රහයෝ මේ සමතුලිතතාවය බිඳිලා යනවා. එහෙම වුණොත් ඒ බලය එන්නේ නැහැ. ඉතින් ඇතැම් විට ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ පවා පුරුදු වෙලා තිනවා එක ග්‍රහයකගේ බලය දිහා පමණක් බලලා
මෙන්න මෙයාට ලොකු රාජයෝගයක් තියෙනවා කියලා. තවත් අය නීච භංග රාජයෝග කියලා අර්ථ දක්වනවා. අපි හිතමු දැන් කටක රාශියේ කුජ ග්‍රහයක් ඉන්නවා, ගුරු ග්‍රහයක් ඉන්නකොට මේක නීච භංග රාජයෝගයක් කියලා. නමුත් එතන බල ඇති වෙන ග්‍රහයා නීච වූ කුජ ග්‍රහය නම් බලවත් වෙන්නේ. එතන නීච භංග රාජයෝගයක් නැහැ. එහෙනම් රාජයෝගයකට අවශ්‍ය කරන තමන්ගේ උත්පත්ති වාසනා ගුණ නිසා භාග්‍ය සමහර අය નિરાයාසයෙන්ම අරන් එනවා. ඒ નિરાයාසයෙන් අරන් එන කෙනා කිසිම උත්සාහයකින් තොරව එවැනි උසස් තනතුරු වලට පත් වෙච්ච අය අපිට සමාජය තුළ ඕන තරම් ඉන්නවා. ඒ වගේමයි තව අය ඉන්නව පුළුවන් තරම් උත්සාහ අරගෙන සමහරට අඩි 6ක් යටට පොළොවට වැලෙල්ලනත් සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. මේ නිසා මේ රාජයෝගික බලය හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද කියන අවබෝධ කරගන්න නැවතත් මම ඔබට කියනවා. නිවැරදි විදියට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් කේන්දරයක් විමර්ශනය කරන්න අවශ්‍ය වෙනවා. ඔබේ කේන්දරය තුලත් රාජයෝගයක් යෙදලා තියෙනවා නම් ඔබට තව දැනගන්න කාරණා ගොඩක් ඇතිනේ. බොහෝ දේවල් අපිට අද දවසේදී කතා බහ කරන්න කාල වේලාව නැති නිසා අපිට මේ විශේෂයෙන් සමුගන්න සිද්ධ වෙන නිසා අපි ඔබට පොරොන්දු වෙනවා ඉදිරි සතියේදී මේ රාජයෝග පිළිබඳව බොහොම සවිස්තරාත්මකව අපි කතා බහ කරමු නේද මල්විගේ මහත්මයා. රාජයෝග පිළිබඳව බොහෝ දේ අපිට කතා බහ කරන්න ඉතිරි වෙලා තියෙන නිසා අපි ගැන කතා කරමු. අදට ඒ සිවරසපු විශේෂයෙන් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ඔබතුමන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයිබන්.